තෙරුවන් සරණයි අයිබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කරන 15 වෙනි දවසේ සාකච්ඡාව. අඟහරුවාදා දවසේදී 11 ශ්‍රේණිය පොතට අදාළවයි අපි සාකච්ඡාව සිදු කරන්නේ. එහෙනම් දරුවනේ අද අපි බලමු මොනවද කතා කරන්නට සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු විස්තර කියලා. වෙනදා වගේම අපි බලමු කොහොමද අපි මේ සාකච්ඡාවන් සිදු කරන්නේ, කවුද මේ ඉගැන්වීම කරන්නේ, සාකච්ඡාවන් පවත්වන්නේ කියන එක. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. ගොඩක් පාඩම් මේ වෙද්දී 11 ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් උගන්වලා පාඩම් මාලාවන් විදිහට අපේ නාලිකාවේ දාලා තියෙනවා. ඒ වගේම වර්ෂ කීපයකම පසුගිය ප්‍රශ්න පත්‍රත් අපේ නාලිකාවේ අපි මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දින කිහිපයක් පුරාවට සඳුදා සහ අඟහරුවාදා දවසේදී සාකච්ඡා කරපු බුද්ධ ධර්මයේ විෂයට අදාළ තොරතුරු පාඩම් ඇසුරින් සාකච්ඡා කරපු ප්‍රශ්න සහ පිළිතුරු ඇසුරින් කතා කරපු හැම දෙයක්මත් අපේ නාලිකාවේ තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා බහුවර්ණ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරන්නට, පිළිතුරුත් සමගින් ඉතාමත් අලංකාරවත් විදිහට හැමෝටම බැලීමට සහ මතකෙහි රඳවා ගැනීමට අවශ්‍ය විදිහට නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව, ඒ වගේම ප්‍රධාන සමූහය පිරිවෙන දහම් පාසල, ඒ වගේම සාමාන්‍ය පෙළ විභාග පන්ති එකමුතුව සමගිනුත් ඔබට එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට. අද දවසේදී අපි කතා කරන්නේ දියුණුවේ හා පිරිහීමේ දොරටු කියන 8 වෙනි පාඩම ඇසුරු කරගෙන. මේ 8 වෙනි පාඩමේදී උගන්වන්නේ දරුවනේ ප්‍රධාන සූත්‍ර 3ක් ගැන. බෞද්ධ සූත්‍ර දේශනාවන් තියෙනවා. අපි නැවත වතාවක් බලමු පාඩමේ මාතෘකාව මොකක්ද කියලා. දියුණුවේ හා පිරිහීමේ දොරටු. දියුණු වීමට සහ පිරිහීමට හේතු වෙන කරුණු. දෙලොව දියුණුව, මෙලොව දියුණුව, පරලොව දියුණුව සහ මෙලොව පරලොව කියන දෙකම පිරිහීමටපත් වෙන්න හේතු වෙන කරුණු ගැන කියවෙන ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මහා මංගල සූත්‍රය සහ පරාභව සූත්‍රය කියන සූත්‍ර 3 ඇසුරින් තියෙන විස්තරයක්, ඉගැන්වීමක් තමයි මේ පාඩමේදී කතා කරලා තියෙන්නේ. පළවෙනියටම තියෙනවා පාඩමේ මුලින්ම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ පරලොව දියුණුව වගේම මෙලොව දියුණුව ගැනත් කරුණු විග්‍රහ කරලා තියෙනවා කියන විස්තරය. මෙලොව දියුණුව සහ පරලොව දියුණුව කියන දෙක ගැනම බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරලා තියෙනවා කියලයි පාඩමේ පළවෙනියටම සඳහන් කරන්නේ. ඊළඟට කියනවා පරලොව දියුණුව පමණක් ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඉගැන්වීම් දේශනාවන් දේශනා වෙලා තියෙනවා කියලා. සමහර අය අල්පමාත්‍ර දැනුමක් තියෙන අය තමයි මේ විදිහට කියන්නේ. අල්පමාත්‍ර දැනුමකින් යුක්ත අය කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පරලොව දියුණුව පමණක් ඉලක්ක කරගෙන දේශනා කරලා තියෙනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. සත්‍ය ප්‍රකාශයක් නෙමෙයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරලොව පමණක් ඉලක්ක කරගෙන දේශනා කරපු දේශනාවක් නෙමෙයි. එහෙම ලෝකේ අනිත් ආගම් කවර ආගමකට එකම එම අදහස සත්‍ය වුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්බන්ධව ඒක නිවැරදි අදහසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව පරලොව පමණක්, එහෙම නැත්නම් මෙලොව පමණක්
ඉලක්ක කරගෙන දේශනා කරපු දේශනාවක් නෙවෙයි. එහෙනම් මෙතන සඳහන් වෙනවා පාඩමේ සඳහන් වෙනවා මෙලොව පරලොව කියන දෙලොවම යහපත සැලසෙන විදිහේ දියුණුව සැලසෙන විදිහේ දේශනාවන් කිහිපයක් දේශනා වෙලා තියෙනවා කියලා. මෙලොව දියුණුව සහ පරලොව දියුණුව සඳහා හේතු වෙන දේශනාවන් කිහිපයක් දේශනා වෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ දක්වනවා ඒ සූත්‍ර දේශනාවන් ඒ ගැන්වීම් මොනවද කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මහා මංගල සූත්‍ර දේශනාව, ඊළඟට පරාභව සූත්‍ර දේශනාව. මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවන් 3 තමයි මේ තියෙන්නේ. පළවෙනි එක ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව. මෙලොව පරලොව දියුණුව සඳහා හේතු වෙන කරුණු 8ක් තමයි දේශනා වෙන්නේ මේ සූත්‍ර දේශනාව. අපි කතා කරමු. මහා මංගල සූත්‍ර දේශනාව මෙලොව දියුණුව සඳහා කරුණු 32ක් සහ පරලොව යහපත සඳහා හේතු වෙන කරුණු 6ක් විදිහට කරුණු 38ක් මංගල කාරණා 38ක් දේශනා වෙන සූත්‍ර දේශනාව. ඊළඟට පරාභව සූත්‍ර දේශනාව කරුණු 12ක් අන්තර්ගත වෙන කරුණු 12ක් විදිහට දැක්වුවට ඒකේ අපිට ගන්නට තියෙන පාඩම් රාශියක්ම තියෙනවා. අපි කතා කරනකොට ඔබට ඒ පිළිබඳව අවබෝධ වේවි. එහෙනම් මොනවද මෙලොව පරලොව දෙලොවම යහපත සඳහා බුදුදහම ඉගැන්වෙන ප්‍රධාන ඉගැන්වීම් 3? මේ පාඩමේ කතා කරන ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව, මහා මංගල සූත්‍රය සහ පරාභව කියන සූත්‍ර දේශනාවන් 3. ඒ දේශනාවන් 3 පමණක් නෙවෙයි බුදුදහමේ මෙලොව පරලොව දියුණුව සඳහා දේශනා කරලා තියෙන දේශනාව වෙන්නේ. මේ පාඩමේදී අපි කතා කරන්නේ විශේෂයෙන් මේ ප්‍රශ්න මේ සූත්‍ර ඇසුරින්. හොඳයි. අපි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනවා කියලානේ සඳහන් කරන්නේ. ඉතින් මේ අපි කතා කරපු තොරතුරු ටිකට අදාළව මෙන්න මේ විදිහේ ප්‍රශ්න විභාගයේදී ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකක්ද ප්‍රශ්නේ බලන්න. පුද්ගලයාගේ මෙලොව දියුණුව ප්‍රමුඛස්ථානයේ තබමින් පරලොව දියුණුව පිළිබඳ ඉතා සරලව ධර්ම කරුණු විග්‍රහ කර තිබෙන සූත්‍ර දේශනාවක් නොවන්නේ. පුද්ගලයාගේ මෙලොව දියුණුව ප්‍රමුඛස්ථානයේ තබාගෙන ප්‍රධාන අරමුණ මේ ලෝකේ දියුණුව සැලසීම ඒ සූත්‍ර දේශනාවේ අරමුණ. පරලොව දියුණුව පිළිබඳ ඉතා සරල ධර්ම කරුණු විග්‍රහ කර තිබෙන. පරලොව පිළිබඳවත් සරලව ඒ සූත්‍ර දේශනාවලදී කරුණු දක්වලා තියෙනවා. එහෙම සූත්‍ර දේශනාවක් නොවන්නේ කියලායි සඳහන් කරන්නේ. අනන්ත ලක්කන සූත්‍ර දේශනාව, ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව සූත්‍රය, පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය. මේ කියන සූත්‍ර දේශනාවන් අපි බලමු. නැවත වතාවක් මොනවද? මෙලොව දියුණුව දේශනා කරන පරලොව පිළිබඳවත් සඳහන් වෙන සූත්‍ර දේශනාවක් නොවන පිළිතුර අපි බලමු. අනන්ත ලක්කන සූත්‍ර දේශනාව. අනන්ත ලක්කන සූත්‍ර දේශනාව කියන්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවම සවිස්තරාත්මකව දේශනා වන දේශනාවක්. ඒකේ එනම් චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඒව තමයි ඉගැන්වෙන්නේ. ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව මෙලොව පරලොව ගැන කතා වෙන සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවක්. අපි මුලින් ඉගෙන ගත්තා. පරාභව සූත්‍රයත් පරාභව සූත්‍ර දේශනාවත් එහෙමයි. ඊළඟට මංගල සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවන් සියල්ලක්ම මෙලොව පරලොව දෙලොවම යහපත පිළිබඳව දියුණුව පිළිබඳව සාකච්ඡා කරන සූත්‍ර දේශනාවක්. ලෞකික ලෝකෝත්තර කියන අංශ දෙකටම වැදගත් වෙන දේශනාවන් විදිහට කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අනන්ත ලක්කන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ඉගැන්වීම් තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම් රාශියක් ඉගැන්වෙන සූත්‍ර දේශනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ස්වකහාත මනාව ප්‍රකාශ කරපු ධර්මයක්. ඒ වගේම මිනිසුන්ගේ ප්‍රායෝගික ජීවිතයට සැබෑවටම ලොකු ආලෝකයක් සපයන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිත, මිනිස්සුන්ගේ ලෞකික ජීවිතය යහපත් කරලා දෙන්න පුළුවන්, අර්ථවත් කරලා දෙන්න පුළුවන් වැදගත් වෙන උතුම් වූ දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අපිට ඒක නැහැයි කියන්නට බෑ.
අපිට ඒක මේ සූත්‍ර දේශනාවන් තුනේ තියෙන කරුණු සාකච්ඡා කරනකොටත් අවබෝධ කරගන්නට පුළුවන්. තවත් ප්‍රශ්නයක් බලමු අපි. පහත ප්‍රකාශ අතුරින් නිර්වද්‍ය ප්‍රකාශය වන්නේ වැරදි නැති අදහස. බුදුදහම මිනිස් දිවි හා ප්‍රායෝගික නොවන දහමකි. බුදුදහමේ පුද්ගලයාගේ මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුවද විග්‍රහ කර තිබේ. ඔව් බුදුදහමේ පුද්ගලයාගේ මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුව විග්‍රහ කරලා තියෙනවා. බුදුදහම මිනිස් දිව්‍ය හා ප්‍රායෝගික නොවන දහමකි. මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච දහමක් නෙමෙයි කියන ප්‍රකාශය. ඒක වැරදිද නිවැරදිද? ඒක වැරදි. බුදුදහමෙහි පුද්ගලයාගේ මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුවද විග්‍රහ කර තිබේ. ඒක නිවැරදි අදහසක්. බුදුදහම පුද්ගලයාගේ පරලොව දියුණුව හා ඊට අවැසි ක්‍රියාමාර්ග ගැන පමණක් දක්වයි. ඊළඟ පිළිතුර තුන්වෙනි පිළිතුර කියන්නේ බුදුදහම පුද්ගලයාගේ පරලොව දියුණුව සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන පමණයි කතා කරන්න කියලා. ඒකත් එහෙනම් වැරදිද නිවැරදිද? ඒකත් වැරදි. බුදුදහමේ පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳ කිසිදු කරුණක් විග්‍රහ කර නැත. බුදුදහමේ පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳව කිසිදු කරුණක් විග්‍රහ කර නැත කියලා පිළිතුර. මේ පිළිතුරු තුනම වැරදි. මොන පිළිතුරුද? බුදුදහම මිනිස් දිවි හා ප්‍රායෝගික නොවන දහමක් කියන පිළිතුර වැරදි. බුදුදහම පුද්ගලයාගේ පරලොව දියුණුව සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන පමණයි කතා කරන්න කියන පිළිතුර තුන්වෙනි පිළිතුර ඒකත් වැරදි. බුදුදහමේ පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳ කිසිදු කරුණක් විග්‍රහ කරන්නේ නැහැ කියන පිළිතුරත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර මොකක්ද? මේ පිළිතුරු අතරින් දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අපි බලමු නිවැරදි පිළිතුර මොකක්ද කියලා. බුදුදහම මිනිස් දිවි හා ප්‍රායෝගික නොවන දහමකි කියන එක වැරදි අදහසක්. බුදුදහමෙහි පුද්ගලයාගේ මෙලොව දියුණුව මෙන්ම පරලොව දියුණුවද විග්‍රහ කර තිබේ කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අනිත් පිළිතුරු තුනම බුදුදහමේ ඉගැන්වීම සම්බන්ධව සම්පූර්ණ වැරදි අදහස් තුනක් තියෙන්නේ. හොඳයි ඊළඟට අපි බලමු. අපි ඊළඟට බලන්නට යන්නේ පළවෙනියට අපි කතා කරපු ව්‍යග්ගපජ්ජ කියන සූත්‍ර දේශනාව. ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව. ඊට අමතරව ඊට කලින් අපි බලමු 11 ශ්‍රේණි 8 වෙනි පාඩමේ දියුණුවේ හා පිරිහීමේ දොරටු කියන පාඩමට අදාළ අනුමාන කෙටි ප්‍රශ්න කිහිපයක්. පළවෙනි කෙටි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ මෙලොව දියුණුව ප්‍රමුඛස්ථානයේහිලා තබමින් පරලොව දියුණුව කියවන්න. තබමින් පරලොව දියුණුව පිළිබඳ ඉතා සරලව දහම් කරුණු විග්‍රහ කොට තිබෙන සූත්‍ර දේශනා දෙකක් ලියන්නට කියලා කියන්නේ. අපි ඉගෙන ගත්තා. මහා මංගල සූත්‍ර දේශනාව, ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව, පරාභව සූත්‍ර දේශනාව කියලා සූත්‍ර තුනක්. ඒ තුනෙන් ඔබ තුනම ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඔබට මේ වගේ ප්‍රශ්නයකදී ඔබේ මතකයේ තියෙන මෙලොව පරලොව දෙලොව ගැනම යහපත පිළිබඳව සාකච්ඡා කරන තවත් වෙනත් සූත්‍ර දේශනාවකුත් නම් කරන්නට පුළුවන්. කෙසේ නමුත් අපිට ලේසිම ඒ වගේ ප්‍රශ්නයකදී අපේ පාඩමේ තියෙන සූත්‍ර දේශනාවන් තුනෙන් දෙකක් නම් කරන්නට යොමු වෙන එක තමයි නිවැරදිම වෙන්නේ. මෙතනදී ඔබ මහා මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය කියලා තියෙන තුනෙන් පරාභව ව්‍යග්ගපජ්ජ කියලා ලිව්වත්, මහා මංගල පරාභව කියලා ලිව්වත්, ව්‍යග්ගපජ්ජ පරාභව කියලා ලිව්වත් ඒ විදිහට ලකුණු ලබා ගන්නට පුළුවන්. ලකුණු දෙකක් ලබා ගන්නට පුළුවන්. කෙටි ප්‍රශ්නයකදී අනිවාර්යයෙන්ම හැම ප්‍රශ්න පත්‍රයකදීම කෙටි ප්‍රශ්න කිහිපයකුත් ඉදිරිපත් වෙනවා. හොඳයි ඊළඟට තියෙන කෙටි ප්‍රශ්න පාඩමේ ඊළඟ කොටස් වලට අදාළ කොටස්. හොඳයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කක්කරපත්ත නම් කෝලිය ගමට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව දේශනා කිරීම සම්බන්ධව තමයි කතා කරන්නට ලෑස්ති වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ
මෙන්න මේ ප්‍රදේශයෙන් එන කෝලිය කියන ගමෙන් ආපු දීඝජානු කෝලිය කියන සිටු පුත්‍රයා අහපු ප්‍රශ්නයකට පිළිතුරු විදිහට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වැඩම කළා කක්කරපත්ත කියන ප්‍රදේශයට. එහිදී ව්‍යග්ගපච්ච වංශික කෝලිය දීඝජානු කෝලිය පුත්‍රයා දීඝජානු කෝලිය කියන සිටු පුත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේව හමුවීම සඳහා පැමිණෙන්නේ කවුද? කක්කරපත්ත ගමේ හිටපු දීඝජානු කියන කෝලිය සිටු පුත්‍රයා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කක්කරපත්ත කියන ගමේ දීඝජානු කෝලිය කියන සිටු පුත්‍රයා කෝලිය පුත්‍රයා ඇවිල්ලා ස්වාමීනි අපි පස්කම්සු අනුභව කරමින් අමුදරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරනවා. කසීර් රටේ සුවඳ සඳුන් පරිභෝග කරනවා. මල්ගඳ විලවුන් භාවිත කරනවා. රන් රිදී මුතු කහවණු ඉවසනවා. පාවිච්චි කරනවා. ස්වාමීනි මෙසේ ජීවත් වෙන අපිට මෙලොව හිතසුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන්න සේක්වා. පරලොව හිතසුව පිණිස විතරයි. එහෙම නැත්නම් නිවන් අවබෝධ කර ගැනීමේදී මල් ගඳ විලවුන් දැරීමෙන් වෙන් වෙන්නට ඕන. ඒ වගේම රන් රිදී මුතු මසු කහවණු දැරීමෙන් වෙන් වෙන්නට ඕන. ඒ වගේ දේවල් කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේකින් මේ කෝලිය දීඝජානු කෝලිය පුත්‍රයා ඇවිල්ලා අහන්නේ ස්වාමීනි අපි මෙන්න මේවා කරනවා. මොනවද? ගිහි ගෙදර තමයි වාසය කරන්නේ. ගිහි ගෙදර වාසය කරනකොට අඹදරුවෝ නිසා විවිධ කරදරවලට පත් වෙන්න වෙනවා. ඒවට පත් වෙනවා. අපි ගිහි ජීවිතය ගත කරන්නේ අඹදරුවන් නිසා කරදරයට පත් වෙමින් එහෙම තමයි ජීවත් වෙන්නේ. කසී රටේ සුවඳ සඳුන් පරිභෝග කරනවා. සුවඳ සඳුන් මල්ගඳ විලවුන් විදිහට පාවිච්චි කරනවා. මල්ගඳ විලවුන් භාවිත කරමු. සුවඳ සඳුන් වගේ ඒ වගේම මල්ගඳ විලවුන් පාවිච්චි කරනවා. රන් රිදී මසු කහවණු මිල මුදල් පාවිච්චි කරනවා. ඒ වගේ අපිට ඔබ වහන්සේට පුළුවන් ද මොකක් හරි ධර්මයක් දේශනා කරන්නට කියලා තමයි ප්‍රශ්නය අහන්නේ. හරි. අන්න ඒ තොරතුරු වලින් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ස්වාමීනි අපි පස්කම් සුවය අනුභව කරමින් අමුදරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. මෙසේ ජීවත් වන අපට මෙලොව හිතසුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන ලද්දේ කවුද කියන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේගෙන් ඒ විදිහට ඇහුවේ කවුද කියන ප්‍රශ්නය. පිළිතුරු කිහිපයක් තියෙනවා. අපි බලමු මේ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර අපිට දැන් මතකයි. මේ විදිහට සාකච්ඡා කළාම ඔබට ඊටමත් ඉක්මනින් ඊටමත් හොඳින් මේවා මතක තබා ගැනීම හැකියාව තියෙනවා. තනියම පොත අරගෙන පාඩම් කරනවට වඩා මේ වගේ සාකච්ඡාවකට මේ වගේ කියලා දෙන දේවල් බලනකොට ඔබට හොඳින් මතක තබා ගන්නට පුළුවන්. කසී භාරද්වාජ බමුණට ආනාථපිණ්ඩික සිටුතුමා දීඝජානු කෝලිය පුත්‍රයා පොක්කර සාති බමුණා කියන පිළිතුරු කිහිපයක් තියෙනවා. කසී භාරද්වාජ බමුණාටද නැහැ. අනාථපිණ්ඩික සිටුතුමාටද ඒත් නෙවෙයි. දීඝජානු කෝලිය පුත්‍රයාට. කක්කරපත්ත කියන ගමේ දීඝජානු කියන කෝලිය පුත්‍රයාට තමයි බුදුරජාණන් වහන්සේ එහෙම ඇහුවේ දීඝජානු කෝලිය කෝලිය පුත්‍රයා. ඔව් පිළිතුර දීඝජානු කෝලිය පුත්‍රයා කියන පිළිතුර. මෙහිදී බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිතසුව පිණිස පවත්නා කරුණු 4ක්. මෙලොව හිතසුව පිණිස පවතින කරුණු කීයක්ද? කරුණු 4ක්ද? ඊළඟට පරලොව හිතසුව පිණිස පවතින කරුණු 4ක්ද? පරලොව හිතසුව පිණිස පවතින කරුණු 4යි. මෙලොව හිතසුව පිණිස පවතින කරුණු 4යි.
පරලොව හිතසුව පිණිස පවතින කරුණු 4යි දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දීඝජානුකෝලී පුත්‍රයාට මෙලොව හිතසුව පිණිස හේතු වෙන කරුණු හිස්තැනට සුදුසු පිළිතුර තමයි තෝරන්නට තියෙන්නේ. හිස්තැනක් තියෙනවා. ප්‍රශ්නේ මොකක්ද ආයෙත් බලමු. බුදුරජාණන් වහන්සේ දීඝජානුකෝලී පුත්‍රයාට මෙලොව හිතසුව පිණිස හේතු වෙන කරුණු 4 දේශනා කළසේක කියලා තමයි තියෙන්නේ. පිළිතුර යටින් වර්ණවල තියෙනවා. පළවෙනි අංකයේ 38ක් කියලා තියෙනවා, දෙවෙනි අංකයේ 8ක් කියලා තියෙනවා, තුන්වෙනි අංකයේ 36ක් කියලා තියෙනවා, හතරවෙනි අංකයේ 4ක් කියලා තියෙනවා. එහෙනම් 4 කියලා ලියලා 4ක් කියලා සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට තමයි මේ ප්‍රශ්නේ නිවැරදි වෙන්නේ. හොඳයි. පිළිතුර අපි බලමු. මොකක්ද පිළිතුර කියලා. 38ක් නෙවෙයි, 8ක්කුත් නෙවෙයි, 36කුත් නෙවෙයි, 4ක් තමයි දේශනා කළේ. එයින් මෙලව හිතසුව පිණිස හේතු වෙන කරුණු කීයද? 4යි. ඒ 4 මොනවද? ඔන්න උත්හාන සම්පදා. දෙවනි කාරණය ආරක්ඛ සම්පදා. තුන්වෙනි කාරණාව කල්යාණ මිත්තතා. ඊළඟ කාරණාව සමජීවිකතා. මෙලව හිතසුව පිණිස පවතින කරුණු 4 උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. මේවා අපි කියවලා මතකෙහි තබා ගන්නට ඕන. උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා මේ විදිහට මතකෙහි තබා ගන්නට ඕන. ඔන්න ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දීඝජානුකෝලී පුත්‍රයාට දේශනා කරන ලද මෙලව හිතසුව පිණිස හේතු වෙන කරුණු 4න් 2ක් ලියන්න. විභාගයේදී එහෙම එන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ 4ම ලියන්නට කියලා එන්නටත් පුළුවන්. උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. මේ වගේ ප්‍රශ්නයකදී ඔබට පුළුවන්කම තියෙනවා මතකයට එන කරුණු 2ක්. ඒ 4න් කරුණු 2ක් ලියන්නට. හැබැයි පරලොව හිතසුව පිණිස පවතින කරුණු ලියුවට මේ වගේ ප්‍රශ්නයකදී ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. කොයි ආකාරයෙන් හෝ මෙලොව හිතසුව පිණිස පවතින කරුණු 2ක් පිළිවෙලට පැවතින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කරුණු 2ක් උත්හාන සම්පදා, ඊට පස්සේ කල්යාණ මිත්තතා, එහෙම නැත්නම් ආරක්ඛ සම්පදා, සමජීවිකතා, එහෙම නැත්නම් උත්හාන සම්පදා, මේ විදිහට කොයි විදිහට හරි ලියලා තිබුණොත් ඔබට ලකුණු ලැබෙනවා. හැබැයි පාඩම් කරගනිද්දී ඔබට ලේසිම ක්‍රමය තමයි උත්හාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා කියලා මේ තියෙන පිළිවෙලට පාඩම් කරගන්න එක. සෑම තැනකම මෙන්න මේ පිළිවෙලට තමයි සූත්‍ර දේශනාවෙත් මේ පිළිවෙලට තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ පිළිවෙලට මතක තබා ගන්න. හොඳයි. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි මෙලොව හිතසුව පිණිස හේතු වෙන කරුණු 4ක් දේශනා කර තිබේ. ඒ අතරට අයත් නොවන්නේ. අන්න ඒ විදිහේ බහුවර්ණ ප්‍රශ්නිකුත් ලැබෙන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නවලදී මේ වගේ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මෙලොව හිතසුව පිණිස පවතින කරුණු 4ක් දේශනා කරලා තියෙනවා. ඒ 4න් 3ක් පිළිතුරු විදිහට යෙදিলা එකක් යෙදෙනවා. මේ 4ට අයිති වෙන්නේ නැති එකක්. මේ 4න් එකක් අයින් කරලා එකක් වැරදි පිළිතුරක් දාලා මේ වගේ ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. උත්හාන සම්පදා මෙලොව හිතසුව පිණිස පවතින කාරණාවක්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උගන්වන. ආරක්ඛ සම්පදා ආරක්ෂා සම්පත්තිය ඇති කර ගැනීම. ඊළඟට බාහා බල පරිචිතා. එහෙම එකක් තියෙනවද? බාහා බල පරිචිතා කියන වචනය ඇත්තටම පාඩමේ තියෙනවා. හැබැයි මෙලොව හිතසුව පිණිස පවතින කරුණක් විදිහට දැක්වෙන්නේ නැහැ. මෙලොව හිතසුව පිණිස පවතින කරුණක් විදිහට දැක්වෙන්නේ නැහැ. ඊළඟට සමජීවී කතා. ඒකත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක්. හොඳයි, ඊළඟට අපි බලමු පිළිතුරු ටික. බාහා බල පරිචිතා කියන පිළිතුර මෙලොව හිතසුව පිණිස පවතින කරුණක් විස්තර කරද්දී උත්හාන සම්පදාව උත්සාහ සම්පත්තියෙන් වැඩ කළ යුත්තේ කොහොමද කියන එක ගැන තමයි බාහා බල පරිචිතා කියන එකෙන් කියවෙන්නේ. බාහු බලය පාවිච්චි කරලා වැඩ කළ යුතුයි කියන එක. හොඳයි, උත්හාන සම්පදා.
ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උගන්වන උත්සාහ සම්පත්තිය ගැන උගන්වන්නේ මොනවද කියලා අපි බලමු. තමන් කරන කවරම හෝ රැකියාවක් උත්සාහයෙන් උට්ටාන විරියාදිගත උත්සාහයෙන් කිරීම දෑතේ මහන්සියෙන් බාහා බල පරිචිතා දෑතේ අත් දෙකේ බලය පාවිච්චි කරලා අත් දෙක පාවිච්චි කරලා මහන්සියෙන් දහදිය හෙලා සේදාවක් කිත්තා සේද කියලා කියන්නේ දහඩිය වලට සේද. එතකොට සේදා වක්කිතා කියලා කියන්නේ දහඩිය වගුරුවලා. ධාර්මිකව ධම්මිකා ඊළඟට ධම්මලද්දා ධාර්මික ක්‍රියා අනුගමනයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි. උත්සාහ සම්පත්තිය අපි පාවිච්චි කරන්න ඕන කොහොමද? උට්ටාන විරියාදිගතා උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් බාහා බල පරිචිතා දහදිය හෙළලා සේදාවක් කිත්තා ධාර්මිකව ධම්මිකා ධාර්මික ක්‍රියා අනුගමනය කරලා ධම්මලද්දා. එහෙම තමයි උට්ටාන සම්පදාවෙන් උත්සාහ සම්පත්තියෙන් ක්‍රියා කරන්නට ඕන. ඔව් නැවත වතාවක් ප්‍රශ්නයක් යොමු වෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උට්ටාන සම්පදා යන්නට අයත් නොවන අදහසක්. උට්ටාන විරියාදිගත උත්සාහයෙන් ක්‍රියා කිරීම ඒක උට්ටාන සම්පදාවට අයිති. බාහා බල පරිචිතා ඒකත් ඇතුළත් වෙනවා. ඊළඟට සේදා වක්කිත්තා ඒකත් ඇතුළත් වෙනවා. ලාභග්ගතා මේක ගැන අපිට තොරතුරු ලැබුණේ නැහැ. මේක අපිට ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පද පැනවීමට හේතු වෙච්ච කරුණු අතරින් එකක් තමයි මේ ලාභග්ගතා කියලා කියන්නේ. ඒක මේ පිළිතුරේදී උට්ටාන සම්පදා කියන එකට අයත් වෙන්නේ නැති කාරණාවක්. අපි බලමු පිළිතුරත් මොකක්ද කියලා. උට්ටාන විරියාදිගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ලාභග්ගතා කියන එක තමයි නැති පිළිතුර. තවත් පිළිතුරක් තියෙනවා. ප්‍රශ්නයක් සහ පිළිතුරක් තියෙනවා. මොකක්ද කියලා බලමු. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උට්ටාන සම්පදාවට අයත් සේදා වක්කිත්තා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අන්න ඒ වගේ ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. දෑතේ මහන්සියෙන් ධනෙ රැස් කළ යුතු බවයි. දහදිය හෙලා ධනෙ රැස් කළ යුතු බවයි. ධාර්මිකව ධනෙ රැස් කළ යුතු බව. ධාර්මික ක්‍රියා අනුගමනයෙන් ධනෙ රැස් කළ යුතු බව. පිළිතුරු හතරක් තියෙනවා. සේදා වක්කිත්තා. ධම්මිකා කියන එක, ධම්මලද්දා කියන එක, සේදා වක්කිත්තා කියන එක, බාහා බල පරිචිතා කියන මේ වචන ටිකට අනිවාර්යෙන් ඔබේ අවධානය යොමු වෙන්නට ඕනේ. දෑතේ මහන්සියෙන් ධනෙ රැස් කළ යුතු බව. බාහා බල පරිචිතා. දහදිය හෙලා ධනෙ රැස් කළ යුතු බව තමයි සේදා වක්කිත්තා. ධාර්මිකව ධනෙ රැස් කළ යුතු බව ධම්මිකා. ධාර්මිකව ක්‍රියා අනුගමනය කරලා ධනෙ රැස් කළ යුතු බව ධම්මලද්දා කියන එක. ඔව් පිළිතුරු මොනවද කියලා අපි බලමු. පිළිතුර තමයි දහදිය හෙලා ධනෙ රැස් කළ යුතු බව කියන එක තමයි සේදා වක්කිත්තා කියලා කියන්නේ. උට්ටාන සම්පදාව යටතේ. හොඳයි කෙටි ප්‍රශ්නයකටත් අපි අවධානය යොමු කරමු. අද දවසේ තුන්වෙනි කෙටි ප්‍රශ්නේ. උට්ටාන සම්පදා යනු කුමක්ද? උට්ටාන සම්පදාව කියන්නේ මොකක්ද කියලා යහන්නේ. එතකොට අපිට කෙටියෙන් මේ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. තමන් කරන කවරම හෝ රැකියාවක් උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් දහදිය හෙළලා ධාර්මිකව ධාර්මික ක්‍රියා අනුගමනය කරලා සිදු කිරීම කියලා. ඒකෙදීම දක්ෂ ශිෂ්‍යයෙක් විදිහට ඔබට පුළුවන් උට්ටාන විරියාදිගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා කියන මේ ආකාරයට ධනය උපයා ගැනීමට උත්සාහ කිරීම ක්‍රියා කිරීම තමයි උට්ටාන සම්පදාව කියලා කියන්නේ කියලා විස්තර කරලා ඔබට කියන්නට පුළුවන්. ඒ වගේම තමයි උත්සාහ සම්පත්තිය මෙලොව දියුණුව සඳහා බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේදී දේශනා කළා තියෙන උට්ටාන සම්පදා යන්න විස්තර කරලා ලියන්නට කියලා ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම මේ උට්ටාන සම්පදා කියන එක යටතේ තියෙන තොරතුරු අපිට වැදගත් වෙනවා.
ඒවා ඇසුරින් තමයි පිළිතුර ගොඩනගන්නට වෙන්නේ. උට්ටාන සම්පදා යටතේ ධම්මලද්දා කියන කාරණේ යහපත් කරගන්නට රැකියාවන් 6කින් මෙහිදී ධාර්මික රැකියා අංශ 6ක්ද දක්වා තිබේ. ධාර්මික රැකියා 6ක් දක්වලා තියෙනවා. ඒ රැකියාවන් 6 තමයි ධාර්මික රැකියාවන් වෙන්නේ. වෙනත් රැකියාවන් සිදු කරනවා නම් ඒවා වැරදි. කෘෂිකර්මාන්තේ, කසියා, වෙළඳාම, වනිජ්ජා, ඊළඟට ගවයන් රැක බලා ගැනීම, පසු, දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවා, සිප්පඤ්ඤතර, ඊළඟට රාජ්‍ය සේවය, රාජපෝරිස. ඔව් සිප්පඤ්ඤතර කියන්නේ සමා වෙන්න වෙනත් ශිල්ප කියලා කියන්නේ සිප්පඤ්ඤතර. දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවයට කියන්නේ රාජපෝරිස. කෘෂිකර්මාන්තයේ කසියා, වෙළඳාම, වනිජ්ජා, ගවයන් රැක බලා ගැනීම, පසු, දුනු ශිල්පයේ හෙවත් ආරක්ෂක සේවාව, රාජපෝරිස, රාජ්‍ය සේවය, රාජපෝරිස, සිප්පඤ්ඤතර කියන රැකියාවන්. බුදුදහමෙහි සඳහන් ධාර්මික රැකියා අංශ යටතට අයත් නොවන රැකියාවක් අඩංගු වන පිළිතුර තෝරන්නට කියන ප්‍රශ්නයේ කෘෂිකර්මයේ වෙළඳාම ගවයන් රැක බලා ගැනීම, රාජ්‍ය සේවයේ වෙනත් ශිල්ප කර්මාන්ත, ආරක්ෂක සේවය, අවි වෙළඳාම කියන පිළිතුරු. අපි නැවතත් බලමු. කෘෂිකර්මයේ වෙළඳාම, කෘෂිකර්මයේ තියෙනවා, වෙළඳාම තියෙනවා, ඒකත් හරි. වෙළඳාම තියෙනවා, ගවයන් රැක බලා ගැනීම තියෙනවා, ගෝරක්කන, ඊළඟට රාජ්‍ය සේවයේ වෙනත් ශිල්ප කර්මාන්ත, ආරක්ෂක සේවයේ අවි වෙළඳාම. අවි වෙළඳාම කියන එක තමයි මෙතනදී වැරදි පිළිතුර විදිහට තියෙන පිළිතුර. ආරක්ෂක සේවය කියන එක තියෙනවා. අවි වෙළඳාම කියන එක අයත් වෙන්නේ නැහැ. අවි ආයුධ වෙළඳාම නොකළ යුතු වෙළඳාම් ක්‍රමයක් විදිහට, වෙළඳාමක් විදිහට තමයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. බුදුදහමෙහි දැක්වෙන ධාර්මික රැකියාංශය යටතට අයත් නොවන රැකියාවක් අඩංගු පිළිතුර තෝරන්නට කියන ප්‍රශ්නයේදී ආරක්ෂක සේවය, අවි වෙළඳාම කියන පිළිතුර 4 වෙනි පිළිතුර තමයි අවි වෙළඳාම කියන පිළිතුර තියෙන නිසා වැරදි. එහෙම නැත්නම් ධාර්මික රැකියාවක් නොවන පිළිතුර වෙන්නේ. අපි කෙටි ප්‍රශ්නයකටත් අවධානය යොමු කරලා බලමු. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ධාර්මික රැකියා 6ක් පිළිබඳ පෙන්වා දී තිබේ. ඒ අතුරින් 3ක් ලියන්න. බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ධාර්මික රැකියා අංශ 6ක් පිළිබඳව පෙන්වා දී තිබේ. ඒ අතරින් 3ක් ලියන්නට කියන ප්‍රශ්නේ. කෘෂිකර්මාන්තයේ වෙළඳාම, රාජ්‍ය සේවය. කෘෂිකර්මාන්තයේ වෙළඳාම, රාජ්‍ය සේවය කියන 3ක් අපිට නම් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ 6න් 3ක් ලියලා තියෙනවා නම් ඔබට පිළිතුරු ලැබෙනවා. පිළිතුරට ලකුණු ලැබෙනවා. ඔබේ පිළිතුරට ලකුණු ලැබෙනවා. ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍රය උගන්වන්නේ ආරක්ක සම්පදා. ධාර්මික උපයාගත් ලෞකික ධනයේ විනාශයට පත්වීමට නොදී රැක බලා ගැනීම තමයි ආරක්ක සම්පදා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ධනයේ විනාශ වෙලා යන්න පුළුවන් ක්‍රම 4ක් කියලා තියෙනවා. ක්‍රම කීයක්ද? 4ක්. රජයට අයත් වෙන්න පුළුවන්, සොරුන් විසින් පැහැර ගන්න පුළුවන්, ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වෙන්න පුළුවන්, තමා ප්‍රිය නොකරන අයට අයිති වෙන්න පුළුවන්. රජයට අයත් වීම, සොරුන් විසින් පැහැර ගැනීම, ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත්වීම, තමා ප්‍රිය නොකරන අයට
අය අත්තරට පත්වීම. මෙම ක්‍රමවලින් ධනය විනාශ වෙන්න නොදී මනවින් ආරක්ෂා කරගන්න එකට කියනවා ආරක්ක සම්පදා කියලා. ආරක්ෂා සම්පත්තිය කියලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි ධනය විනාශ වී යා හැකි ක්‍රම 4ක් සඳහන් වේ. අතරට අයත් නොවන්නේ. රජයට අයත් වීම ධනය විනාශ වෙන්න පුළුවන් ක්‍රමයක්. ධනය විනාශ වී යන්න පුළුවන් ක්‍රමයක්. තමා ප්‍රිය නොකරන අයට අතරට පත්වීම, තමන් ප්‍රිය නොකරන අයගේ අතට පත්වීම. තමා අධික ලෙස මත්ද්‍රව්‍යයට අබ්බැහි වීමෙන් විනාශයට පත්වීම. ඒක ධනය විනාශ වෙන ආකාරයක් විදිහට සඳහන් කරන්නේ නැහැ. ධනය විනාශ වී යා හැකි ක්‍රම 4න් එකක් විදිහට සඳහන් කරන්නේ නැහැ. විනාශ වී යන ආකාරය නෙවෙයි, විනාශ කරගන්න එකක් තමයි මෙතනදී කියවෙන්නේ. 3 වෙනි පිළිතුරෙන්. ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත්වීම. ගින්නෙන් හෝ ජලයෙන් මිල මුදල් සල්ලි වියදම් වෙලා යන්න පුළුවන්, විනාශ වෙලා යන්න පුළුවන්. ගින්නෙන් හෝ ජලයෙන් ධනය විනාශ වෙලා යන්න පුළුවන්. වියදම් වෙලා නෙවෙයි, විනාශ වෙලා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි ධනය විනාශ වී යා හැකි ක්‍රම 4ක් සඳහන් වෙනවා. ඒ අතරට අයත් නොවන්නේ කියන ප්‍රශ්නේ පිළිතුරු රජයට අයත් වීම, තමා ප්‍රිය නොකරන අයට අයත් වීම, ඒ දෙකම තියෙනවා. ඊළඟට ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත්වීම කියන එක තමයි 4 වෙනි පිළිතුර. නිවැරදි පිළිතුර තමා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමෙන් ධනය විනාශ වීම කියන පිළිතුර. ඊළඟට කල්යාණ මිත්‍රතා කියන කාරණය අපි කතා කරනවා. ඊට කලින් අපි බලමු කෙටි ප්‍රශ්න 5. 5 වෙනි කෙටි ප්‍රශ්නේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ධනය විනාශ වී යා හැකි ක්‍රම 4ක් පිළිබඳව සඳහන් වේ. ඉන් දෙකක් ලියන්න. ධනය විනාශ වෙලා යන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. 4න් දෙකක්. රජයට අයත් වීම, ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වීම කියන දෙක තමයි අපි සඳහන් කළේ. එහෙම නැත්නම් තමන් කැමති නැති අයට ධනය අයිති වෙන්නට පුළුවන්. හොඳයි. ඊළඟට අපි කල්යාණ මිත්‍රතා සංකල්පය, කල්යාණ මිත්‍රතා කියන සංකල්පය, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් කොහොමද තමන්ගේ දියුණුව සලසා ගන්න, මෙලොව දියුණුව සලසා ගන්න කියන කාරණයට අවධානය යොමු කරමු. යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම කල්යාණ මිත්‍රතා යන්නේහි අදහසයි. කල්යාණ මිත්‍රතා කියන එකේ අදහස යහපත් මිත්‍රයන් ආශ්‍රය කරනවා කියන එක. මම ඊයේ කියලා දුන්නා කල්යාණ මිත්‍රයන් කියන්නේ කවුද කියලා. කල්යාණ මිත්‍රයා කියන්නේ සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්ම වලින් තමාට සමාන හෝ තමන්ට වඩා වැඩියෙන් ගුණවත් අයට. මෙතනදී සැලකිලිමත් විය යුත්තේ මිත්‍රයන්ගේ වයස සහ තරාතිරම ගැන නෙවෙයි. මොකක්ද? මෙතන කියනවා ගති ගුණය ගැන කියලා. ගති ගුණ ගැන තමයි අවධානය යොමු කරන්නට ඕන. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා යන ගුණධර්ම තම ජීවිතයටත් ලං කර ගැනීම කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුලින් අපේක්ෂා කළ යුතු ප්‍රමුඛතම කරුණයි. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණයන්. කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවන්තෙක්, සිල්වතෙක්, ත්‍යාගශීලී කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕන. එතකොට අපිටත් පුළුවන් ශ්‍රද්ධාශීලී, ඒ වගේම සිල්වත්, ත්‍යාග සම්පන්න, ප්‍රඥා ගෝචර, ප්‍රඥාවන්ත අය බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අපි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරද්දී මෙන්න මේ වගේ අයව ඇසුරු කරන්නට ඕන. එහෙන් මිත්‍රයාගේ උසස් ගුණධර්ම අනුව තම චරිතය සකසා ගැනීම කෙරෙහි හැම විටම පුද්ගලයා අවධානය යොමු කරන්නට ඕන. මේ හාමුදුරන් වහන්සේත් එක්ක මේ යාළු යෙහෙලියෝ හැමදෙනාම එකතු වෙලා හොඳ දේවල් කතා කරනවා, යහපත් දේවල් කතා කරනවා. ඉතින් එතනදී මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන දර්ශනයක් තමයි ඔබේ පොතේ තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. හොඳයි. අපි කෙටි ප්‍රශ්නයකට අවධානය යොමු කරමු. කල්යාණ මිත්‍රයෙක් තුල තිබිය යුතු යහපත් ගුණාංග 4ක් පිළිබඳව ධර්මයේහි සඳහන් වේ. එම ගුණ ධර්ම 4 කුමක්ද? සද්ධා සීල ත්‍යාග ප්‍රඥා. මොනවද කල්යාණ මිත්‍රයෙක් ගාව තියෙන්න ඕන හොඳ ලක්ෂණ? සද්ධා සීල ත්‍යාග ප්‍රඥා. සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණ ධර්ම
4 තමයි කල්යාණ මිත්‍රයෙක් සතුව තියෙන්නට ඕන. හොඳයි. ඊළඟට අපි බලමු සමජීවි කතාව. සමජීවි කතා කියන්නේ මොකක්ද කියලා. සමජීවි කතා තමාගේ ආදායම හා වියදම හොඳින් දැන ආදායමට වඩා වියදම වැඩි නොකොට නොහොත් අයවැය මනාව තුලනය කර ගැනීම තමයි සමජීවි කතා. අඩුවෙන් හම්බ කරලා වැඩියෙන් වියදම් කරනවා නම් එතන සමජීවි කතාවක් නැහැ. එහෙනම් සමජීවි කතා කියන්නේ හම්බ කරන ප්‍රමාණයට අයවැය මනාව තුලනය කර ගැනීම අයවැය මනාව තුලනය කරගන්න එකට කියනවා සමජීවි කතා කියලා. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන කෙනා උපමා කරලා තියෙන අවිචාරයෙන් අත්තික්කා කන කෙනෙක්ට. අවිචාරයෙන් අත්තික්කා කන කෙනෙක්ට උපමා කරලා තියෙනවා. එහෙම ආදායමට වඩා වැඩියෙන් විය පැහැදම් කරන කෙනා. විචාරයක් නැතිව සොයා බැලීමක් නැතිව ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි මෙලව හිත පිණිස හේතු වන කරුණු යටතට ගැනෙන සමජීවි කතා යනු ඔන්න සමජීවි කතා කියලා කියන්නේ අන්‍යයන් සමග සහයෝගයෙන් ජීවත් වීමයි. ඒකද අයවැය මනාව තුලනය කර ගැනීමයි සහජීවනයෙන් ජීවත් වීමයි තමා හා සමාන ගති ඇත්තවුන් ඇසුරු කිරීමයි. අන්‍යයන් සමග සහයෝගයෙන් ජීවත් වීමයි අයවැය මනාව තුලනය කර ගැනීමයි සහජීවනයෙන් ජීවත් වීමයි තමා හා සමාන ගති ඇත්තවුන් ඇසුරු කිරීමයි කියන පිළිතුරු කිහිපයක් තියෙනවා. පිළිතුරු 4න් අපි නිවැරදි පිළිතුර තෝරාගත යුතුයි සමජීවි කතා කියන එකට අදාළව. අන්‍යයන් සමග සහයෝගයෙන් ජීවත් වීම කියන එක නිවැරදි නැහැ. අයවැය මනාව තුලනය කර ගැනීම තමයි සමජීවි කතාව කියලා කියන්නේ. සහජීවනයෙන් ජීවත් වීම කියන එකත් නෙවෙයි තමා හා සමාන ගති ඇත්තවුන් ඇසුරු කිරීම කියන එකත් නෙවෙයි. උදුම්බර කාදික අත්තික්කා කන්නා ගසට නැග අතු සෙලවුවහොත් ඉදුණු ගෙඩි මෙන්ම මල් ගැට ඔක්කොම වැටෙනවා. උදුම්බර කාදික අත්තික්කා කන කෙනෙක්ට උපමා කරලා තියෙනවා කියලා මම සඳහන් කළා. අත්තික්කා කන්නා උපමා කරලා තියෙන්නේ උදුම්බර කාදික කියන වචනයෙන් තමයි කියලා තියෙන්නේ. උදුම්බර කාදික. ඉදුණු ගෙඩි විතරක් නෙවෙයි ඉදුණු ගෙඩි කණ්ඩ අමු ඒවා මල් ගැට කොළ ඒ හැම එකක්ම විනාශ කරනවා. උදුම්බර කාදික කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි නොකා නොබී ජීවත් වෙන කෙනා. නොකා නොබී ජීවත් වෙන කෙනා අජද්දු මරණ නොකා මැරෙන කෙනා විදිහට සඳහන් වෙනවා. අජද්දු මරණ නොකා නොබී මැරෙන කෙනෙක් විදිහට. එහෙනම් නොකා නොබී ජීවත් වෙන එකත් හොඳ දෙයක් නෙවෙයි. වැඩිපුර වියදම් කරන එකත් හොඳ දෙයක් නෙවෙයි. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන්න උපමා කරලා තියෙන්නේ මල් පැණි එකතු කර මී වද බඳින මී මැස්සෙකුට, දැල් වියන මකුළුවෙකුට, අවිචාරයෙන් අත්තික්කා කන්නෙකුට, කසල අවුස්සා කන කපුටෙකුට. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන කෙනා උපමා කළේ කාටද කියලා එහෙනම් අපිට මතක තියෙන්න වෙනවා. අපි බලමු පිළිතුරු. මල් පැණි එකතු කර මී වද බඳින මී මැස්සෙකුට, දැල් වියන මකුළුවෙකුට. නිවැරදි පිළිතුර අවිචාරයෙන් අත්තික්කා කන කෙනෙකුට තමයි උපමා කරන්නේ අයවැය සම කරගන්නට සමතුලිත කරගන්නට බැරි කෙනා. අයවැය මනා තුලනය කර ධනය පරිහරණය කිරීම තමයි සමජීවි කතාව කියලා කියන්නේ. සමජීවි කතාව කියලා කියන්නේ. සමජීවි කතා යනු කුමක්ද? කෙටි ප්‍රශ්න 7. සමජීවි කතාව කියන්නේ මොකක්ද? තමාගේ ආදායම හා වියදම හොඳින් දැනගෙන ආදායමට වඩා වියදම් වැඩි නොකරගෙන අයවැය සමව පවත්වාගෙන යෑමට කියනවා සමජීවි කතා කියලා. අයවැය සමව පවත්වාගෙන යෑම
තමයි සමජීවි කතා. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන්නා බුදුරජාණන් වහන්සේ විසින් උපමා කර තිබෙන්නේ කවරෙකුටද? ඊළඟ ප්‍රශ්නය. අඩු ආදායමක් ඇතිව වැඩියෙන් වියදම් කරන කෙනා උපමා කරලා තියෙන්නේ උදුම්බරකාදික අත්තික්කා කන කෙනෙකුට. අත්තික්කා කන කෙනෙකුට. අවිචාරයෙන් අත්තික්කා කන කෙනෙකුට අත්තික්කා කියලා කියන්නේ අත්තික්කා කියන එක තමයි උදුම්බර කියලා පාවිච්චි කරන්නේ. හොඳයි, ඊළඟ සූත්‍ර දේශනාව ගොඩක් වෙලාව ගත වෙලා තියෙනවා. ඊළඟ සූත්‍ර දේශනාවන් වලටත් අපි අවධානය යොමු කරමු. මහා මංගල සූත්‍ර දේශනාව. මහා මංගල සූත්‍ර දේශනාවේ තියෙන කරුණු වලට අපි අවධානය යොමු කරලා අපි බලමු මොනවද මේ මංගල සූත්‍ර දේශනාවට සම්බන්ධව කතා කරන්නට තියෙන්නේ කියලා. මහා මංගල සූත්‍රයේ පුද්ගලයාගේ දියුණුවට අදාළ වෙන කරුණු 38ක් දේශනා වෙනවා. කරුණු 38ක් දේශනා වීම ඔබ මතක තබා ගත යුතුයි. පුද්ගලයාගේ දියුණුවට හේතු වෙන කරුණු 38ක් දේශනා කරනවා කියන මතකයේ තියෙන්නට ඕන. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මෙලොව දියුණුවට කරුණු 4යි, පරලොව දියුණුවට කරුණු 4යි දේශනා කරලා තියෙනවා. එහෙනම් මෙලොව දියුණුවට හේතු වෙන කරුණු 4 තමයි අපි කතා කළේ මේ පාඩමේදී. පරලොවට හේතු වෙන කරුණු 4 ගැන කතා කළේ නැහැ. ඊළඟට මහා මංගල සූත්‍ර දේශනාවේ කරුණු 38ම සඳහන් වෙනවා. පුද්ගලයාගේ දියුණුවට අදාළ කරුණු 38ක් අඩංගු වන සූත්‍ර දේශනාව වන්නේ මහා මංගල සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, දසධම්ම සූත්‍රය. ඒ විදිහේ ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලයාගේ දියුණුවට අදාළ කරුණු ඉදිරිපත් කරන මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කාරණාවන් කීයක් අන්තර්ගත වෙනවාද කියලා ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. පුද්ගලයාගේ දියුණුවට අදාළ කරුණු 38ක් අඩංගු වෙන සූත්‍ර දේශනාව වෙන්නේ මොකක්ද? මහා මංගල සූත්‍ර දේශනාව. මහා මංගල සූත්‍ර දේශනාව. පරාභව සූත්‍රයත් නෙවෙයි, දසධම්ම සූත්‍රයත් නෙවෙයි. ලෞකික ජීවිතය ගත කරන ගිහියාගේ මෙලොව දියුණුවට තමයි වැඩිපුරම මේ සූත්‍රයේ තියෙන කරුණු වැදගත් වෙන්නේ. මහා මංගල සූත්‍රයේ පුද්ගලයාගේ දියුණුවට හේතු වෙන කරුණු 38 පාඩමේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට අනුවණයින් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, මේවා කීපවතාවක් ඔබ කියවන්න. එතකොට මතකයේ තබා ගන්නට පුළුවන්. පිදිය යුත්තම් පිදීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. අසේවනාච්ච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තම. පළවෙනි ගාථාවේදී මේ මංගල කාරණා තුන ඇතුළත් වෙනවා. ඊළඟට සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පතිරූප දේශ වාසෝච්ච, පෙර කරන ලද පින් ඇති බව, පුබ්බේච කත පුඤ්ඤතා. ඊළඟට සීලාදී ගුණ ධර්මයන්හි පිහිටීම, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, බාහු සච්චංච සිප්පංච. ඊළඟට ශිල්ප ශාස්ත්‍රයේ ප්‍රගුණ බව. ඊළඟට විනයෝච්ච සුසික්කිතෝ, විනයගරුක බව. මංගල කාරණාවන්. ප්‍රියමනාප වචන කතා කිරීම, සුභාසිතාච. මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම. මාතා පිතූ පට්ටානම් පුත්තදාරස්ස සංඝහෝ, භාර්යාවට සංග්‍රහ කිරීම. නිවැරදි කාය කර්මයන්හි යෙදීම. අනවජ්ජානි කම්මානි දානංච ධම්මචර්යාච. දානංච කියලා සඳහන් වෙනවා සූත්‍ර දේශනාවේ. දන් දීම, ධර්මානුකූලව හැසිරීම. ඊළඟට ඥාතීන්ට සංග්‍රහ කිරීම, නිවැරදිව ජීවත් වීම, පාපේහි නොඇලී සිටීම, පාපේහි නොඇලී සිටීම, මදයට හා ප්‍රමාදයට හේතු වන මද්ද්‍රව්‍ය පානය නොකිරීම. මේ කරුණු. ඊළඟට 21 වෙනි කාරණේ කුසල කර්මයන්හි ප්‍රමාද නොවීම, තෙරුවන් මව්පියන් හා වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීම, යටහත් පැවතුම් ඇතිව විසීම. ඊළඟට ලද දෙයින් සතුටු වීම, කළ ගුණ දන්නා බව, සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීම, ඉවසීම.
උත්තමයන්ගේ අවවාද පිළිගැනීම, ශ්‍රමණයන් වහන්සේලා දැකීම, සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම, තපස බ්‍රහ්මචර්යාව, නිවන් පසක් කිරීම, ලෝක ධර්මයන්ගේ ගැටෙන විට කම්පා නොවීම, අටලෝ දහමින් කම්පා නොවීම, ආර්ය සත්‍ය දැකීම, නිවන් පසක් කිරීම, ලෝක ධර්මයන්ගෙන් ගැටෙන විට ලෝක ධර්මයන් තුළ ගැටෙනකොට කම්පාවට පත් නොවීම, ශෝක රහිත බව, කෙලෙස් නැති බව, නිර්භය වීම කියන කරුණු මහා මංගල සූත්‍ර දේශනාවේ දැක්වෙන කරුණු 38. මහා මංගල සූත්‍රයේදී අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමන් යනුවෙන් සඳහන් කරන්නේ. අනවජ්ජානි කම්මානි නිවැරදි කර්මාන්තවල යෙදීම කියන එක. තිතොර මනාව හික්මවීම උතුම් මංගල කරුණක් බවය. නිරවුල් කර්මාන්ත කිරීම උතුම් මංගල කරුණක් බවය. සුදුසු ප්‍රදේශයක විසීම උතුම් මංගල කරුණක් බව. නිවැරදි ජීවන වෘත්තියන්හි යෙදීම උතුම් මංගල කරුණක් බව කියන පිළිතුරු වලින් අනවජ්ජානි කම්මානි කියලා කියන්නේ. මහා මංගල සූත්‍රයේදී අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ පළවෙනි එක නෙවෙයි, පළවෙනි පිළිතුර නෙවෙයි, නිරවුල් කර්මාන්ත කිරීම උතුම් මංගල කරුණක් කියන දෙවෙනි පිළිතුරත් නෙවෙයි, සුදුසු පෙදෙසක විසීම උතුම් මංගල කරුණක් කියන එකත් නෙවෙයි, නිවැරදි ජීවන වෘත්තියක යෙදීම කියන එක තමයි පිළිතුර වෙන්නේ. නිවැරදි ජීවන වෘත්තියක යෙදීම උතුම් මංගල කාරණාවක් කියන අදහස. හොඳයි, ඊළඟට අපි බලමු පරාභව සූත්‍රයේ සම්බන්ධව තියෙන තොරතුරු. පරාභව සූත්‍රය තුලත් මෙලොව දිවි පෙවත වගේම පරලොව යහපත සඳහාත් හේතු වෙන බොහෝ කරුණු සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. ඒ කරුණු කාරණාවන් සියල්ලක්ම සවිස්තරාත්මකව කතා කරන්නේ නැහැ. ගාථා 12ක් තියෙනවා. පිරිහීමේ කරුණු රාශියක් අන්තර්ගත වෙන ගාථා 12ක් මේ සූත්‍ර දේශනාවේ පරාභව සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා. පරාභව සූත්‍රයේදී පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේදැයි දෙවියෙකු අසනු ලැබූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරදුන් සිදු කළ පිරිහීමේ කරුණු රාශියක් දේශනා කර තිබේ. ඉහත හිස් තැනට ගැලපෙන පිළිතුර වන්නේ ගාථා 4කින්, ඊළඟට ගාථා 12කින්, ඊළඟට ඡේද 24කින්, ඊළඟට ගාථා 38කින් කියන පිළිතුරු 4ක් තියෙනවා. කීයක්ද ගාථා දේශනා කරන්නේ? ගාථා දේශනා කරන්නේ කීයක්ද කියලා අපිට මෙතනදී නිවැරදි පිළිතුර දක්වන්නට වෙනවා. ගාථා 12ක් කියන පිළිතුර තෝරගන්නට වෙනවා. ධර්මයට අකමැති වීම පළවෙනි ගාථාවේ තියෙනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභව, ඒ විදිහට සඳහන් වෙනවා පළවෙනි ගාථාවේ. අසන්තස්ස පියෝ හොන්ති, ඒ විදිහට දෙවෙනි ගාථාවේ අසත්පුරුෂයන්ට ප්‍රියවීම, අසත්පුරුෂයන්ට ප්‍රියවීම, අසත්පුරුෂයන් ප්‍රිය නොකිරීම, අසත්පුරුෂ ධර්මයන්ට ප්‍රිය කිරීම කියන කරුණු තමයි පිරිහීමේ කරුණු විදිහට දෙවෙනි ගාථාවේ සඳහන් වෙන්නේ. තුන්වෙනි ගාථාවේදී නිතර නිදන සුළු බව, නිද්දාශීලී, කතාවෙන්ම දවස ගෙවන ස්වභාවය, සභාශීලී, උත්සාහයෙන් තොරවීම, අනුට්ඨාතාච, උත්සාහයෙන් තොරවීම, අලසෝ කෝධ පඤ්ඤානෝ, අලසකම ක්‍රෝධ කිරීම කියන ලක්ෂණ, මහලුවියටපත් මව්පියන්ට හැකියාව තිබියදී නොසැලකීම කියන කාරණේ තමයි 4 වෙනි ගාථාවේදී කියවෙන්නේ. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනම් පහූසන්තෝ න භරති තං පරාභවතු මුකං. හැකියාව තිබියදී පහූසන්තෝ න භරති, හැකියාව තිබියදී දෙමව්පියන්ට නොසැලකීම කියන කාරණේ. බමුණන් පැවිද්දන් හෝ වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම කියන කාරණේ පිරිහීමට හේතුවක්. බොහෝ ධනය ආහාර පාන තිබියදී ඒවා හුදකලාව අනිත් යාළු හිත මිත්‍රාදීන්ට නොදී අනුභව කිරීම පිරිහෙන්න කාරණයක්. සමාජයෙන් කොන් වෙන්න කාරණාවක්. සමාජයේ ප්‍රතික්ෂේප කරන්න කාරණාවක්. ජාතිය ධනය ගෝත්‍රය පිළිබඳව මානියෙන් උදම් වී ස්වකීය ඥාතීන් පහත් කොට සැලකීමත් පිරිහීමට කාරණාවක්. ස්ත්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි, දූ කෙලියෙහි ලොල්ව ධනෙ විනාශ කිරීම, ඉති දුත්තෝ සුරා දුත්තෝ
අක්කදුත්තෝච්ච යෝනරෝ ලද්ධං විනාශේති තම් පරාභවතෝ මුඛං. එහෙම තමයි පරාභව සූත්‍රයේ සඳහන් වෙන්නේ. ස්වකීය භාර්යාවකින් තෘප්තිමත් නොවි වෛශ්‍යාවන් හා පර අඹුවන් කරා යෑම කියන කරුණු පිරිහීමට හේතු වෙන කරුණු. ඊළඟට ඉක්මගිය යොවුන් බව ඇති මිනිසෙකු ළමා තරුණියක තරණ පාවාගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීම, රසෙහි ගිජු නාස්තිකාරී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් යම්කිසි ආයතනයක එහෙම නැත්නම් නිවසේ අධිපති තනතුරට පත් කිරීම. ශාස්ත්‍රීය කුලයේ ඉපදුණු ධනෙන් හීන කෙනෙක්, ධනෙ නැති කෙනෙක් මහත් වූ වස්තු තෘෂ්ණාවෙන් යුක්ත වූ රජකම ප්‍රාර්ථනා කිරීම කියන කරුණු නිසා පුද්ගලයා පිරිහීමට පත් වෙනවා. ව්‍යග්ගපච්ච මහා මංගල හා පරාභව කියන සූත්‍ර දේශනාවන් වල මෙලොව පරලොව යහපතට හේතු වෙන කරුණු රාශියක් ගැනම අපි අද දවසේදී මෙතනදී සාකච්ඡා කළා. ඉතින් පාඩමේ වැදගත් වෙන විශේෂ කරුණු ගොඩක් සාකච්ඡා කළා. අපි සියලුම කාරණාවන් එක එකක් වෙන වෙනම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ එන කාරණාවන් ඒ වගේම ව්‍යග්ගපච්ච සූත්‍ර දේශනාවේ සඳහන් වෙන කාරණාවන් ඊළඟට පරාභව සූත්‍රයේ දේශනාවේ සඳහන් වෙන කාරණාවන් යහපත් නිවැරදි ජීවිතයක් ගත කරන්න හේතු වෙන්නේ කොහොමද කියන එක ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් මේ අතරින් විශේෂ වැදගත්කමක් තියෙන අවධානය යොමු කළ යුතු කාරණාවන් ඇසුරු කරගෙන අද දවසේ අපි කොටසක් සාකච්ඡා කළේ. තවත් බොහෝ තොරතුරු පාඩම සම්බන්ධයෙන් තියෙනවා. ඒ සියල්ලක්ම කතා කරන්නට ගියොත් කාල වේලාව ගත වෙන නිසා අපි එපමණකින් සාකච්ඡා කිරීම නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් කෙටි ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරලා අපි සාකච්ඡාව නිමා කරමු. පරාභව සූත්‍රයේ සඳහන් පුද්ගලයාගේ පිරිහීමට හේතු වෙන කරුණු දෙකක් ලියන්න කියන ප්‍රශ්නේ. පරාභව සූත්‍රයේ සඳහන් වෙන පිරිහීමට හේතු වෙන කරුණු දෙකයි සඳහන් කරන්නට කියන්නේ. ගාථා 12කින් දැක්වෙන කරුණු වලින් කරුණු දෙකක් ලියන්නට කියලා. ධර්මයට අකමැති වීම, මහලු වියටපත් මව්පියන්ට හැකියාව තිබියදී නොසැලකීම කියන පිළිතුරු අපිට ලබා දෙන්නට පුළුවන්. ඕනෑම කාරණාවන් දෙකක් එතනදී ලියන්නට පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයාගේ පිරිහීමට හේතු වෙන කරුණු ඇසුරු කරගෙන පරාභව සූත්‍රයේ ඇසුරින් ප්‍රශ්නයක් යොමු වෙන්නටත් පුළුවන්. ඒ නිසා මේ මංගල කාරණාවන් පිරිහීමට හේතු වෙන කරුණු ඒවා කිහිප වතාවක් කියවලා ඔබ මතකෙහි රඳවා ගන්නට ඕන. අපැහැදිලි තැන් නැහැ. අපැහැදිලි තැන් නොතේරෙන තැන් අපි කතා කළා. මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ මෙම පාඨයේ සඳහන් උතුම් මංගල කරුණු දෙකක් දක්වන්න. මාතාපිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ කියන ගාථා ධර්මයේ සඳහන් වෙන උතුම් මංගල කාරණාවන් දෙකක් ලියන්නට කියලා කියන්නේ මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම, භාර්යාවන්ට සංග්‍රහ කිරීම කියන කරුණු ඒ ගාථා පාඨයේ අන්තර්ගත වෙනවා. ඒ අතරින් දෙකක් තමයි ලියන්නට කියලා කියන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡා කළේ දියුණුවේ හා පිරිහීමේ දොරටු සම්බන්ධව සාකච්ඡා වෙන අටවෙනි පාඩම 11 ශ්‍රේණී දියුණුවේ හා පිරිහීමේ දොරටු කියන පාඩම ඇසුරින්. හොඳයි. අද දවසේදී ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇති. ඊළඟ දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා සඳුදා සහ අඟහරුවාදා දවස් දෙකේ 10 ශ්‍රේණී පොතේ පාඩමක් සහ 11 ශ්‍රේණී පාඩමක් ඇසුරින් දවස් දෙකේදී සාකච්ඡාවන් පවත්වන්නට අදහස් කරනවා. එහෙමනම් ඊළඟ දවසෙත් පාඩම් සමගින් සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරමින් පිරිවෙන දහම් පාසල සමග නිරන්තරයෙන්ම එකතු වෙලා ඔබේ දැනුම වර්ධනය කරගන්නට කටයුතු කරන්නට කියලා මතක් කරමින් අද පාඩමෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.